රයිට්. දුවල පුතාලා හැමෝටම ආයිබෝවන්. අද මම කරන්න යන්නේ 10 වසරේ 20 වෙනි පාඩම. ඒ කියන්නේ ප්‍රවේණිය කියන පාඩම. හරිද? ඔයාලා පෑනක් කොලයක් කරන් පාඩමට ලෑස්ති වෙන්න. මම කියන තැන්වල වීඩියෝ එක නතර කරලා මේ ඕන දේවල් ලියා ගන්න. මම නෝට් එකක් දාගන්න කියදී ඒ නෝට් එක දාගන්න. හරි? ඒ විදිහට සිම්පල් වැඩේ කරගෙන යන්න. හරි. දැන් එහෙනම් කොලයක් අරගෙන ලියා ගන්න මාතෘකාව පුතේ ප්‍රවේණිය කියලා. දැන් පුතේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ගත්තාම එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. සුදු මිනිස්සු, කළු මිනිස්සු, උස මිනිස්සු, මිටි මිනිස්සු, කෙට්ටු මිනිස්සු, බතල මිනිස්සු, එක එක ටයිප් එකේ එක එක මිනිස්සු ඉන්නවාලා දැකලා ඇති. දැන් අද අපි මේ පාඩමෙන් කතා කරන්නේ මේ විදිහට මේ මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද? හරිද? පරම්පරාවෙන් පරම්පරාවට මේ එකම වගේ මිනිස්සු ඉන්නේ කොහොමද? දැන් සමහර පරම්පරා තියෙනවා පුතේ මුළු පවුලම මහතයි. සීයත් මහතයි, තාත්තලත් මහතයි, මුණුබුරොත් මහතයි, මුණුබුරන්ගේ ළමයිනුත් මහතයි. හරි? එන්න ඒක යනවා. හරි? ඒ විදිහට. ඉතින් අන්න ඒ වගේ කරුණු ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ පරම්පරාවට ඒ ලක්ෂණ යන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ මේ පාඩමේ මූලිකවම. ඕකේ? මාත් එක්ක මේ පාඩම මුල ඉඳන් කරගෙන හොඳටම කොට දාගමු. අන්තිමට මේ පාඩම ඉවරලා මම පසුගිය ප්‍රශ්න අනුමාන ප්‍රශ්න ඒවත් කරන්න. ඒකල O level වලට මේ පාඩම ආවොත් O level ප්‍රශ්නයකට ආවොත් අපි කොට දාගමු. හරි? මාත් එක්ක එකතු වෙලා කරන්න. දිරියෙන් කරන්න ඕනම ළමෙක්ට මේක පුළුවන්. ඕකේ? ඕනම බුද්ධි මට්ටමකින් ළමෙක්ට කොට දාගන්න පුළුවන් විදිහට මම කියලා දෙනවා. ඕකේ? හරි. මම මෙහෙම ගන්නම්. දැන් පුතේ ඉන්නවා එක පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයාගේ පුතේ තියෙනවා සිස් පැක්. හරිද? මේ පිරිමි ළමයාගේ තියෙනවා සිස් පැක්. හරි. ඊට පස්සේ පිරිමි ළමයා ගෑනු ළමයෙක් එක්ක විවාහ වෙනවා. මේ ගෑනු ළමයිගේ තියෙනවා පුතේ සිස් පැක්. කියන්නේ සිස් පැක් දන්නවනේ. දැන් පිරිමි ළමයිගේ සිස් පැක් තියෙනවා, ගෑනු ළමයිගේ සිස් පැක් තියෙනවා. දැන් මේ දෙන්නට හම්බ වෙනවා බබෙක්. චූටි බබෙක් හම්බ වෙනවා. අනිවාර්යෙන් මේ බබාගේ සිස් පැක් තියෙනවද නැද්ද? මොකද කියන්නේ? ඔයාලා දැකලා තියෙද කවදා හරි මේ බබෙක් එළියට එනවා අම්මගේ මේ ගර්භාෂයෙන් එළියටදී සිස් පැක් සහිතව එන බබෙක් එහෙම දැකලා තියෙනවද? නෑනේ නේද? එහෙම දැක්කොත් අටපට්ටමට කියන්න. හරි. ඉතින් මේ විදිහට පුතේ මේ ලක්ෂණේ ගියේ නෑනේ. දැන් බලන්න අම්මගේ සිස් පැක් තාත්තගේ සිස් පැක් ඒත් ළමයාට ඒ සිස් පැක් ගියේ නෑ. අපි මෙහෙම ගමු. අම්මා සුදුම සුදුයි. හරිද? මේ තාත්තත් සුදුම සුදුයි. හරි. දැන් ළමයා කළු පාට වෙනවද පුතේ? ළමයා කට්ට කළු වෙනවද? නෑනේ. ළමයාත් අනිවාර්යෙන් මොන පාටද සාමාන්‍යයෙන් වෙන්න ඕන? සුදු පාට. ඉතින් බලන්න පුතේ මේ සමහර ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. හරිද? සමහර ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා. තේරුණාද? එහෙම පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැති ලක්ෂණ වලට කියනවා ආවේනික නොවන ලක්ෂණ කියලා. දෙක වසරේ ළමෙක් බැලුවත් ඒ ළමයටත් පාඩම පුළුවන් වෙන තමයි මම කරන්නේ. හොඳේ? මගේම ක්‍රමයට. ඕකේ? රයිට්. ඊළඟට අපි මෙහෙම ගමු. දැන් මේ තාත්තා හමුදාවේ වැඩ කරලා තියෙන්නේ. හරිද? තාත්තට වෙඩිල්ලක් ඇදිලා දැන් මේ අතේ තියෙනවා ලොකු තුවාල කැලල්ල. හරිද? ඊට පස්සේ අම්මා වැඩ කරලා තියෙන්නේ නේවි එකේ. හරිද? අම්මටත් මේ කාලතුවක්කුවකින් වෙඩි වැදිලා දැන් කකුලේ තියෙනවා තුවාල කැලලක්. දැන් මේ කැලල් දෙක යන්නේ නැහැ. ඒවා දිගටම තියෙන කැලල් දෙකක්. හරිද? දැන් මේ කැලල් දෙක පුතේ මේ ළමයට යයි දීපදෙද්දි යනවද? නෑ පුතේ එහෙම යන්නේ නෑ. හරි? අන්න ඒකත් යන්නේ නෑ. ඒකත් එහෙනම් ආවේනික නොවන ලක්ෂණයක්. හරිද? අන්න ඒකත් ආවේනික නෑ. හරි. මං හිතන්නේ පුතාලට තේරෙන්නේ නැති මං කියපු කතන්දරේ සමහර ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ඒවා ආවේනික ලක්ෂණ. සමහර ඒවා යන්නේ නෑ. ඒවා ආවේනික නොවන ලක්ෂණ. අපි චූටි නෝට් එකක් දාගමු. දාගන්න පළවෙනි තරු ලකුණ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ ආවේනික ලක්ෂණ ලෙස ද එසේ නොවන ලක්ෂණ ආවේනික නොවන ලක්ෂණ ලෙසද හඳුන්වයි. අයිත් කියන්නම් මං පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ ආවේනික ලක්ෂණ ලෙසද එසේ නොවන ලක්ෂණ ආවේනික නොවන ලක්ෂණ ලෙසද හඳුන්වයි. දැන් බලන්න මේ අපිට ආපු අලුත් අමුත්තා. මෙයා ගුරු පාටයිනේ. එතකොට මෙයාගේ මේ ගුරු පාට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද පුතේ? අනිවාර්යෙන් මෙයාගේ මේ ගුරු පාට ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි. අම්මයි තාත්තයි හිතන්නකෝ ගුරු පාට නැහැ.
රතුම රතු පාට රබලක්. හරි. එහෙනම් සාමාන්‍යයෙන් මෙයා රතු වෙන්න පුළුවන්. මෙයා ගුරු වෙන්න පුළුවන්. ඒ දෙන්න රතුම රතු වුණානම් බෑ නේද? හරි. අන්න ඒ විදිහට දැන් ඔයාලට තේරෙන්නේ නැති හොඳටම පරම්පරාවට යන ලක්ෂණ වලට කියනවා මේ ආවේනික ලක්ෂණ කියලා. හරි. දැන් අපි කතා කරමු මොනවද මේ ආවේනික ලක්ෂණ කියලා? පරම්පරාවට යන ආවේනික ලක්ෂණ මොනවද කියලා කතා කරමු. හරි. පළවෙනි දේ තමයි ඔයාලා දැන්ටමත් දන්නවා සමේ පැහැය. අන්න පරම්පරාවට සමේ පැහැය කියන එක යනවා. හරිද? ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා. සමහර අයගේ කොණ්ඩේ තියෙනවා ඔළුවේ තියෙන කොණ්ඩේ මෙන්න මෙහෙම. හරි ස්ට්‍රේට් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ පොකුටු නැතුව. සමහර අයගේ කොණ්ඩේ පුතේ ආයි සුපිරියටම ඔහොම තමයි. හරි. මෙන්න මේවත් පරම්පරාවට යනවා. පොකුටු කොණ්ඩේ, පොකුටු නොවන කොණ්ඩේ. ওই දෙකම පරම්පරාවට යනවා. හරිද? ඊළඟට තව සමහර අය hina වෙද්දි පුතේ මූණේ වලක් ගහනවා නේ? වල දැකලා ඇති. අන්නේ මුහුණේ කම්මුල් වල වල ගැසීමත් පරම්පරාවට යනවා. හරි. ඒකට ආවේනික ලක්ෂණයක් කියලා අපි කියනවා. ඊළඟට තව එකක්. ඔයාලගේ අත් දෙක ගත්තාම අත් දෙක කොහොම තියන්නේ ඉස්සරහින්? කැමරාව ඉස්සරහින් තියන්න. කැමරාව නේ ඔයාලා ඉස්සරහින් තියන්න. සමහර අයගේ අත් දෙක කොහොම එකට කරගත්තාම උඩට එන්නේ වම් අතේ මාපට ඇඟිල්ල. සමහර අයගේ උඩට එන්නේ දකුණු අතේ මාපට ඇඟිල්ල. කරලා බලන්නකෝ ඔයාගේ මොන ඇඟිල්ල දෙන්නේ කියලා. සමහර අයගේ වම, සමහර අයගේ දකුණු මාපට ඇඟිල්ල තමයි ඔහොම තියාගත්තන් පස්සේ උඩට එන්නේ. දැන් මගෙන වම් මාපට ඇඟිල්ල තමයි උඩට එන්නේ. හරි. අන්න ඒකත් පුතේ ආවේනික ලක්ෂණයක්. පරම්පරාවට යන ලක්ෂණයක්. තව එකක් තියෙනවා ඔයාලා කන් දැකලා තියෙන කන. සමහර අයගේ කනේ මෙන්න මෙහෙම කනේ මෙහෙම පෙත්තක් තියෙනවා. මෙහෙම කම් පෙත්තක්. හරි. සමහර අයගේ කනේ මේ පෙත්තක් නෑ නිකම් මෙතනින් කපලා දාලා වගේ ඔහොම තියෙනවා. හරි. අර කරාබු දාන තැන. අන්න ඒකත් ආවේනික ලක්ෂණයක්. ඒ කියන්නේ පරම්පරාවට යන එකක්. හරි. තව එකක් තියෙනවා දැන් මාපට ඇඟිල්ල ගත්තාම අහම කරලා අහම එල කියලා තියාගත්තාම සමහර අයගේ මාපට ඇඟිල්ල කෙලින් තියෙනවා මේ. කෙලින්. සමහර අයගේ ඔහොම එල කියලා තියාගත්තාම මාපට ඇඟිල්ල මේ නැමිලා තියෙනවා. මට ඒක පෙන්වන්න බෑ මගේ තියෙන කෙලින් නිසා. හරිද? ඔයාලා තියලා බලන්න එල කියලා තියලා බලන්න මේ මාපට ඇඟිල්ල කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කියන සුජු මාපට ඇඟිල්ල හෝ වක්‍ර මාපට ඇඟිල්ල කියලා. හරි. සමහර අයගේ සුජුයි සමහර අයගේ වක්‍රයි. ඕකත් පුතේ පරම්පරාවට යනවා. දැන් මාර ගොඩක් පරම්පරාවට යනවා නේද? හරි. දැන් ඔයාට කියනවා මේ සුලභ ආවේනික ලක්ෂණ. ඒ කියන්නේ අපි හැමෝගෙම දක්නට ලැබෙනවා. මගෙත් තියෙනවා, ඔයාගෙත් තියෙනවා, එහා ගෙදර ඇන්ටිගෙත් තියෙනවා. හරි. හැමෝගෙම තියෙන ලක්ෂණ. ඒ නිසා ඔයාට කියන සුලභ ආවේනික ලක්ෂණ කියලා. මේ නළලෙත් තියෙනවා එක සුලභ ආවේනික ලක්ෂණයක්. නළල මත අර හිසකේ සමහර අයගේ තියෙනවා කොණ්ඩේ නිකන් ත්‍රිකෝණයක් වගේ නළල මැද කොණ්ඩේ නිකන් තියෙනවා. නිකන් ත්‍රිකෝණයක් වගේ. සමහර අයගේ එහෙම ත්‍රිකෝණයක් වගේ කොණ්ඩේ නෑ. ඔයාලගේ කොණ්ඩේ පොඩ්ඩක් අතින් උඩට උස්සලා බලන්න. නළලයි කොණ්ඩේ එකට සෙට් වෙන තැන ත්‍රිකෝණයක් වගේ තියෙන සමහර අයගේ නෑ. ඉතින් ඔය පුතේ සුලභ ආවේනික ලක්ෂණ. හරි. එහෙනම් අපි පොඩි නෝට් එකක් දාගමු. පුතේ දාගන්න. සුලභ ආවේනික ලක්ෂණ කියලා තරු ලකුණක් ලියලා ඉස්සරහින් ඉරක් ගහගන්න. සුලභ ආවේනික ලක්ෂණ ඉස්සරහින් ඉරක් ගැහුවා. හරි. මෙන්න පළවෙනි එක. ඔයාලට මතකද? රයිට්. කොලේ දෙකක් තියෙනවානේ. පළවෙනි එක පුතේ සමේ වර්ණය. සමේ වර්ණය සුලභ ආවේනික ලක්ෂණයක්. අපි හැමෝගෙම දකින්න තියෙන. හරි. ඒක ලියාගන්න. සමේ වර්ණය. දෙවෙනි එක පොකුටු හෝ පොකුටු නොවන හිසකෙස්. පොකුටු හෝ පොකුටු නොවන හිසකෙස්. හරි. තුන්වෙනි එක බද්ධ කම්පෙති හෝ බද්ධ කම්පෙති හෝ බද්ධ නොවූ කම්පෙති. බද්ධ කම්පෙති හෝ බද්ධ නොවූ කම්පෙති. හරිද? ඊළඟට මහපට ඇඟිල්ල සුජු හෝ වක්‍ර බව. මහපට ඇඟිල්ල සුජු හෝ වක්‍ර බව. රයිට්. ඊළඟට තව එකක් කියව මතකද? නළල මත හිසකෙස් පිහිටන ආකාරය. වරහන් ඇතුලේ තුඩක් හෝ තුඩක් නොවන ලෙස. නළල මත හිසකෙස් පිහිටන ආකාරය වරහන් ඇතුලේ තුඩක් හෝ තුඩක් නොවන ලෙස. හරිද? ඊට පස්සේ කම්මුල් වල ගැසීම හෝ එසේ නොගැසීම. කම්මුල් වල ගැසීම හෝ එසේ නොගැසීම. මේකත් සුලභ ආවේනික ලක්ෂණය. ඊළඟ මොකද්ද? තව එකක් මම කීවා. අත්වල ඇඟිලි පිහිටන ආකාරය. ඒ කියන්නේ
අත්වල ඇඟිලි පිහිටන ආකාරය. මෙන්න මෙහෙම කරාම අත්වල ඇඟිලි පිහිටන ආකාරය. හරි. ඉතින් ඔයා සුලභ ආවේනික ලක්ෂණ පුතේ. හරි. ඔයාලට මතකද දැන් මම කලින් කිව්වා ආවේනික නොවන ලක්ෂණයක්. ආවේනික ලක්ෂණයක් නෙවෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. කාටද මතක? මොකද පුතේ? සිස්පැක්. සිස්පැක් කියලා ලියන්න පුළුවන් පේපර් එකේ බෑනේ. මොකද ලියන්නේ? ව්‍යායාම මගින් වර්ධනය කරගත්ත පේශි ආවේනික ලක්ෂණයක් නොවේ. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැත. හරිනේ? එහෙනම් ඊළඟට දරුවෝ පුතේ ආවේනික නොවන ලක්ෂණ. ආවේනික නොවන ලක්ෂණ ඉරක් ගන්න. ආවේනික නොවන ලක්ෂණ ඉරක් ගැව්වා. මොකද පුතේ ආවේනික නොවන ලක්ෂණේ? ව්‍යායාම මගින් වර්ධනය කරගත් පේශි. හරි? දෙවෙනි ආවේනික නොවන ලක්ෂණය මොකද්ද? මේකත් යන්නේ නැහැ පරම්පරාවෙන් පරම්පරාවට. මොකක්ද ආවේනික නොවන ලක්ෂණය? ලප කැල. ලප කැල. යන්නේ නැහැනේ පුතේ. ලොවෙත් යන්නේ නැහැ. හරි. ඔයාලට තේරෙන්නේ නැතිනේ. දැන් අපි ගමුකෝ දැන් හූනෙක් අරන් හූනගේ නැට්ට කඩනවා. හරිද? හූනියක් අරන් හූනියේ නැට්ටත් කඩනවා. හරි. දැන් දෙන්නව ප්‍රජනනය කරවලා හූණු පැටියෙක් බිහි කරව ගන්නවා. හූණු බිත්තරයකින් හූණු පැටියෙක්. දැන් මේ එන පැටියගෙත් නැට්ට නැතුව දෙන්නේ. අනිසා අපි කොහොමද ඕව දන්නේ? හරි. නැට්ට නැතුව නෙවෙයි පුතේ නැට්ටත් එක්කන් ඉන්නේ. ඒ වගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට එහෙම යන්නේ නැහැ. ඒවට කියනවා ආවේනික නොවන ලක්ෂණ කියලා. දැන් ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. ඊළඟ කොටසට යමු. දැන් අපි කලින් කතා කරන්නේ සුලභ ආවේනික ලක්ෂණ. හරි. දැන් කතා කරන්න යන්නේ කලාතුරකින් දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ. ඒ කියන්නේ මේවා කලාතුරකින් තියෙන පුතේ. හරි. හැමතැනම නැහැ. මේවත් ආවේනික ලක්ෂණ but හැමතැනම නැහැ. කලාතුරකින් තමයි තියෙන්නේ. පළවෙනි එක ඔයාලා දැකලා ඇති ෆිල්ම් වල එහෙම අර ලස්සන නිලියෝ නළුවෝ ඉන්නවා නිල් පාටස් තියන අය. හරි? සමහර අය ඉන්නවා දුබුරු පාටස් තියන අය. ඔයාලා කියන්නේ බලල්ලස් කියලා. මේ හැම වෙලේම දකින්න තියෙන මේ පාරයක් දින්නවා නිල් පාටස් තියන ඩයල් නෑනේ. එහෙම නෑනේ. හරි මේක කලාතුරකින් දකින්න ලැබෙන ආවේනික ලක්ෂණයක්. දුබුරු ඇසුත් එහෙමයි. දුබුරු ඇසුත් මේ හැමතැනම දකින්න නෑ කලාතුරකින් මේ පන්තියක ළමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉස්කෝලේක ළමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. හරි? අන්න ඒකත් කලාතුරකින් දක්නට ලැබෙන ආවේනික ලක්ෂණයක්. හරි. තව කලාතුරකින් දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ දෙකක් තියෙනවා. බද්ධාංගුලිකතාවයි බහුඅංගුලිකතාවයි. මොකද්ද වෙනස? බද්ධාංගුලිකයි බහුඅංගුලිකයි. බද්ධාංගුලික කියන්නේ පුතේ ඇඟිල්ලක් තියෙනවා. ඒ ඇඟිල්ලට තව ඇඟිල්ලක් බට් වෙලා හෝ තව ඇඟිලි කීපයක් ඒකට සෙට් වෙලා. එකට බද්ධ වෙලා. කියනවා බද්ධාංගුලිකතාව. මෙහෙම ඇඟිලි දෙකක් තියෙනවා නිකන් ඇලිලා වගේ. හරි. ඊට කියනවා බද්ධාංගුලිකතාව. හරි. බහුඅංගුලිකතාව කියන්නේ ඇඟිලි 5යිනේ එක අතක තියෙනවනේ 1 2 3 4 5. සමහර අය 6ක් තියෙනවා. සමහර අය 7ක් තියෙනවා. හරි. මේ කෙහෙල්ලවරි වගේ. මේ කලාතුරකින් දකින්න ලැබෙන ඒකත් ආවේනික ලක්ෂණ කලාතුරකින් ඈ. මේකට කියනවා මොකද්ද? බද්ධාංගුලිකතාව. බද්ධයි. මේකට කියනවා මොකද්ද? බහුඅංගුලිකතාව. බහුයි. ගොඩක් තියෙනවා. කකුලෙත් තියෙන්න පුළුවන්, අතෙත් තියෙන්න පුළුවන්. හරි. ඔයාලා දැකලා ඇති සමහර විට එහෙමයි. හරි. තව එකක් තියෙනවා කලාතුරකින් දකින්න පුළුවන් ආවේනික ලක්ෂණයක්. මේක නිකන් ආශ්චර්යමත් දෙයක්. ඇලි බව කියලා. ඔයාලා දන්නවද ඇලි බව? හරි. සමහර මිනිස්සු ඉන්නවා සුදුම සුදුයි පුතේ. ඇහි බැමිත් සුදුයි, රැවුලත් සුදුයි, කොණ්ඩෙත් සුදුයි. එලගේ හැමදේම සුදුම සුදුයි. සුදු කියන්නේ පුතේ ඔරිජිනල්ම සුදුයි. හරි. සුදු නයිද කියලා තියෙන්නේ. ඔය ටීවී එකෙන් බෙන්න. අන්න ඒ ඇලි. ඒකට කියන්නේ ඇලි කියලා. මේ මෙයාලගේ අර සමේ තියෙනවා අපේ සමේ තියෙන වර්ණකයක් නැති වෙලා තියෙනවා. වර්ණකයක් හදන ජානයක්. අන්න ඒ නිසා තමයි මෙයාලා ඇලි වෙලා තියෙන්නේ. මේ විදිහට අපේ වගේ වර්ණ නිපදව ගන්න බැරි වෙලා තියෙනවා. හරිද? මේ ඒ නිසා තමයි ඇලි කියලා කියන්නේ. මෙලනින් කියන වර්ණකේ නිපදවන්නේ නැහැ මෙයාලයි. ඉතින් මේකත් කලාතුරකින් දකින්න ලැබෙන ආවේනික ලක්ෂණයක් ඇලි බව කියන එක. ඔන්න එහෙනම් මම පහක් කීවා. කලාතුරකින් දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ බද්ධාංගුලිකතාව, බහුඅංගුලිකතාව ඊළඟට මොනවද පුතේ? මේ නිල් හෝ දුබුරු ඇස්. නිල් හෝ දුබුරු ඇස් ඊළඟට ඇලි බව. ඇලි බව. ඉතින් ඔය ලක්ෂණ පහ කලාතුරකින් දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ පහක්. හරි. වීඩියෝ එක පේස් කරලා තනියම මම දැන් කියන්නේ කලාතුරකින් දැකිය හැකි ආවේනික ලක්ෂණ කියලා ලියලා ඉරක් ගහලා ඔය පහ ලියා ගන්න පුතේ. රයිට්. ඊළඟ කොටසට අපි එනවා. දැන් මෙච්චරලා ලේසිටි ගන්න කතා කරේ. දැන් පාඩමේ හරයට එනවා. දැන් පුතේ මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේක ගැන පරීක්ෂණ කරපු පළවෙනි කෙනා තමයි ග්‍රෙගර් මෙන්ඩල් කියලා කියන්නේ. හරි. එයා මේ සයන්ස් උපාධියක් තියෙන කතෝලික පූජකයෙක්. හරිද? ඔස්ට්‍රියානු ජාතිකයෙක්. මෙයා හිත මේ සියල්ල දෙවියන් විසින් මවන ලද එහෙම ආතල් නෙමෙයි. මේ
මොකක් හරි තියෙන්න ඕනි මේ සයන්ටිෆික්ස් දෙයක් විද්‍යාත්මක දෙයක් තියෙන්න ඕන මේ ලක්ෂණ ගමන් කරන එකේ කියලා හිතලා ඒ කියන්නේ කළු අම්මටයි කළු තාත්තටයි කළු පුතෙක් හම්බ වෙනවා. හරි සාමාන්‍යනේ. සාමාන්‍ය එක වෙන දෙයක්. හරි. ඉතින් මේකට මොකක් හරි විද්‍යාත්මක හේතුවක් තියෙන්න ඕනි කියලා හිතලා මෙයා පරීක්ෂණ කරන්න පටන් ගත්තා. දැන් මෙහෙමත් වෙනවා පුතේ. හරිද? දැන් හිතන්නකෝ සුදු තාත්තා කෙනෙක් කළු අම්මා කෙනෙක්ව බදිනවා. සුදු තාත්තයි කළු අම්මයි. හරිද? හම්බෙන පුතාලොන්න පුතේ එකපාරටම මොන පාටද වෙන්නේ? සුදුද වෙන්නේ කළුද වෙන්නේ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනව නේද ඔයාලට? සුදුත් නෙමෙයි කළුත් නෙමෙයි සර් දුබුරු එහෙමද? නෑ එහෙම වෙන්න බෑනේ. එක්ක සුදු එක්ක කළු. ඉතින් එන්නේ ඒ ගැන පරීක්ෂණ කරා කොහොමද හරියටම හොයාගන්නේ අපි කොහොමද ඊළඟ පුරුක කවුරු වේද? දැන් ඒ හම්බෙන සුදු කළු ළමයා කියමුකෝ. ආයත් කසාද බදින ඕන්න තව කළු පාට කෙනෙක්. හරිද? ඔන්න එතකොට හම්බෙන ළමයා මොන පාට වේද? එහෙනම් ප්‍රශ්නේ පුතේ අන්න මේව බලන්න මෙහෙම පරම්පරාව ලක්ෂණ කොහොමද යන්නේ ඊළඟට හම්බෙන පුරුක ඊළඟ ජීවියා මොන පාටද මොන හැඩයේද කියන එක බලන්න මෙන්න මේ ග්‍රෙගර් මෙන්ඩල්ට එන ආසාවක් ඇති වුණා. ග්‍රෙගර් මෙන්ඩල් ඊට පස්සේ මේකට මේ පොඩි පරීක්ෂණයක් කරා. දැන් ඒක තමයි අපිට ඉගෙන ගන්න යන්නේ. මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. අමාරු දෙයක් විදියට තමයි ඔයාලට පාඩමේ තියෙන්නේ. මම පට්ටලේසි දෙයක් විදියට ඔයාලට උගන්වනවා මනෝවිද්‍යාත්මකව. සෝ තේරුම් ගන්න. රයිට්. මෙන්ඩල් අයියා මෙහෙමයි කරේ වැඩේ. ඉස්සරෝම එයා ගත්තා මේ ගෙවතුමෑ කියලා ශාකයක් තියෙනවා පුතේ. ඒ ශාකයේ උස ගසුත් තියෙනවා මිටි ගසුත් තියෙනවා. හරිද? මෙයා කරේ නොමුහුන් උස ගස් සෙට් එකක් ගත්තා. ඒ කියන්නේ මුහු වෙලා නැති ඔරිජිනල් කියලා කියන්නේ ඔරිජිනල් උස ගස් සෙට් එකක් ගත්තා. ඊට පස්සේ නොමුහුන් මිටි ගස් ටිකක් ගත්තා. ඒ කියන්නේ ඔරිජිනල් මිටි ගස් සෙට් එකක් ගත්තා. හරි. ඒකෙල්ලා මෙන්න මේ ගස් දෙක එකිනෙකට පරාගණය වෙලා ප්‍රජනනය වෙන්න සැලැස්සුවා. සුද්ධ සිංහලෙන් කියනවා ප්‍රජනනය වෙන්න සැලැස්සුවා. හරිද? අපි ගමුකෝ ගස් හතරක් මේ විදිහට. අපි ගමු උස ගස් දෙකයි මෙන්න උස ගස් දෙක මිටි ගස් දෙකයි මෙන්න ග්‍රෙගර් මෙන්ඩල් ගත්තා නුමුහුන් උස ගස් සහ නුමුහුන් මිටි ගස්. හරිද? දැන් මේ හතර ගස් හතර ප්‍රජනනය කරුවා. හරි. ඔයාලා හිතන්නේ අපි මේකට දාමුකෝ P කියලායි P කියලා දැන් පේරන්ට්ස් කියන එක දෙමව්පියෝ කියන්නේ තමයි P කියලා දැන්. දැන් මෙයාලා ප්‍රජනනය කරුවන් පස්සේ හැදෙන ගස් ඔයාලා හිතන්න පුතේ මොන වගේ වෙයි කියලාද? මෙන්ඩල් හොයාගත්තා. මෙයාලා ප්‍රජනනය කරලා හැදෙන ගස් පුතේ මෙයයි ප්‍රජනනය කරා ආපහු මෙයයි ප්‍රජනනය කරා මෙයයි ප්‍රජනනය කරා මෙයයි ප්‍රජනනය කරා. ගස් හතරක් හැදෙනවා. හරිද? ගස් හතරක් හැදෙනවා. මේ ගස් හතර පුතේ තනි කරම උස ගස් වුණා. මාර වැඩේ කියන්නේ මේ ගස් හතරම පුතේ උස ගස්. හරිනේ. ගස් හතරම උස ගස් වුණා. දැන් ඒතකොට කො පුතේ අර මිටි කියන ලක්ෂණේ දැන් දෙන්නෙක් මිටිනේ. අම්මලා දෙන්න මිටි තාත්තලා දෙන්න උසයි කියලා හිතන්නකෝ. එක්කෝ තාත්තලා දෙන්න මිටි අම්මලා දෙන්න උසයි කියලා හිතන්නකෝ. දැන් එහෙම වුණාට මේ ප්‍රජනනය කරලා හදිච්ච ගස් ඔක්කොම ටික උස වුණානේ. හරි? දැන් මොකද කරන්නේ? දැන් එන ප්‍රශ්නය යන්නේ දැන් මෙන්ඩල් කල්පනා කරන්න දුව කල්පනා කරලා එයා හිතුවා හරි. ඉන්නකො දැන් මේ උසගස් හතරක් අපිට ආවනේ උසගස් සෙට් එක. හතරක් නෙවෙයි පුතේ ගොඩක් එනවා ඈ. උසගස් සෙට් එකක් ආවනේ. මෙයාලව ප්‍රජනනය කරවමු කියලා හිතුවා. හරිද? ඔන්න දැන් එයාලව ප්‍රජනනය කරන්න හදනවා දැන් ඈ. දැන් මම උසගස් හතර අදින්නම්කෝ මෙහෙම. මෙන්න එකක් මෙන්න එකක් මෙන්න එකක් මෙන්න එකක්. හරිද? දැන් උසගස් හතර ප්‍රජනනය කරනවා. මෙයයි ආපහු මෙයයි තේරුණා නේද? එක ගහකින් දෙන්නෙක් ගස් දෙකත් එක්ක ප්‍රජනනය කරනවා. හරි. ඒක තමයි මම කියන්නේ. එක ගහකින් ගස් දෙකක්. එක ගහකින් ගස් දෙකක්. හරි. ඒ විදිහට යනවා. ඉතින් ප්‍රජනනය කරුවා. මෙතන හැදුනලු පුතේ මාර වැඩේ කියන්නේ මෙන්න මේ විදිහට. හරිද? කොහොමද හැදුනේ? ගස් තුනක් මේ ගස් තුනක් උසයි ගස් එකක් මිටි. කියන්නේ උසානු මිටි අනුපාතය කීයද පුතේ? 3:1. 3:1 අනුපාතයට හැදුනලු. ඔන්න ওই විදියට හැදිලා තියෙනවා පුතේ. හරිද? මෙන්ඩල් කරපු පරීක්ෂණ. අපි අපෝ බලමුද මොකද උනේ කියලා. ඉස්සර මොකද කරේ මෙන්න නුමුහුම් උසගස් සෙට් එකකුයි නුමුහුම් මිටි ගස් සෙට් එකකුයි ගත්තා. එයාලට අපි කියෝ P1 පරම්පරාව. ඒ කියන්නේ පේරන්ට්ස්ලා. දෙමව්පියෝ පේරන්ට්ස්. ඊට පස්සේ යාළුවා ප්‍රජනනය කරාන් පස්සේ අම්මට සිට ඔක්කොම උස වුණා. අපි මෙයාලට කියමු F1 කියලා. හරිද? යාළුවා F1 family 1 පළවෙනි පවුල. හරි. ඊට පස්සේ පළවෙනි පරම්පරාව. හරි. ඊට පස්සේ
දැන් ඒ උසගස් ටික මොකද කරන්නේ ආපහු මේ ප්‍රජනනය කෙරෙව්වා. එයාලා අතර ප්‍රජනනය කෙරෙව්වා. සුව පරාගණය කරලා ප්‍රජනනය කෙරෙව්වා. හරි. අන්න ඒකෙන් හැදිච්ච බීජ වලින් හැදුනලු උස 3ට මිටි එකක්. හරි. මෙයා දැන් හිතුවා දැන් මේක මේ අපි මෙයාට if දෙක කියලා. හරි. මේක මේ වෙන්න ඇත්තේ නිකන් ඉබේම කනාවට වෙන්න ඇත්තේ කියලා හිතලා මේ වැඩේ ආපහු කරා. ආපහු උසගස් නුමුහුන් ගත්තා මිටිගස් ගත්තා ප්‍රජනනය කෙරෙව්වා. අම්මට සිරි ඒ පාරත් ආයේ උසගස් සෙට් එකක් හැදුනේ. හරිද? ඒ උසගස් සෙට් එක ආපහු එයාලා අතර ප්‍රජනනය කෙරෙව්වා. ඊට පස්සේ ආයෙ හැදුනේ 3:1 අනුපාතයට උස 3යි මිටි 1යි. අන්න ඒ විදිහට තමයි මෙන්ඩල් මේක සෑහෙන වතාවක් කරා පුතේ. දහස් වතාවක් කරන්නේ නැති එච්චර නෑ. ඊට අඩුවෙන් කරන්නේ නැති මේ කරලා එයා මේ වැඩේ හොයාගත්තා. හරිද? ඉතින් ඔන්න ග්‍රෙගර් මෙන්ඩල් තමයි මේක හොයාගත්තේ. හරිද? රයිට්. මේක දැන් මේ සරල වැඩේ. හරිද? ඊට පස්සේ අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා. මං කියපු දේවල් තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් මේක ඇඳ ගන්න පුතේ අපි මෙහෙම ලියාගමු ඈ. මෙහෙම නෝට් එකක් දාලා ඇඳ ගන්න. ග්‍රෙගර් මෙන්ඩල්ගේ ගෙවතුමෑ පරීක්ෂණය. ග්‍රෙගර් මෙන්ඩල්ගේ ගෙවතුමෑ පරීක්ෂණය. මේක සුද්ධ සිංහලෙන් ගස් විදිහටම ඇඳ ගන්න. හරිද? දැන් සමහරට වෙන සර්ලා ටීචර්ලා උගන්වන්නේ මෙහෙම ගස් වදින්න දෙන්නේ නැහැ. මේවා මොන්ඩිසෝරි වැඩ කියලා. හරිද? එහෙම බෑ. මගේ ක්‍රමයට මම උගන්වන්නේ ඔයාලට බොක්කටම සයන්ස් යන්න ඕනි නිසා. හරි? රයිට්. වැඩේ පටන් ගමු එහෙනම්. මේක ඇඳ ගන්න පේරන්ට්ස්ලා. ඊට පස්සේ F1 එයාලා ප්‍රජනනය කෙරුවා. මේ විදිහට 3:1 අනුපාතයට ආවා. රයිට්. මේක ඇඳ ගන්න පුතේ. මොකද මාතෘකාව දන්නේ මෙන්ඩල්ගේ ගෙවතුමෑ පරීක්ෂණය. හරි නේද? ඔයාලා ඇඳගත්තනේ. දැන් පුතේ විද්‍යාවේදී මෙහෙම රූප ඇඳලා මේ උත්තර ලියන්න බෑනේ. පේපර් වල උත්තර ලියදී. හරිද? ඒකට ක්‍රමයක් තියෙනවා. හරිද? දැන් ඔය ප්‍රමුඛ ලක්ෂණයට ඒ කියන්නේ දැන් අපි කියමු කුස මිටියකින් ප්‍රමුඛ උසනේ. හරි? කැපිපෙන වැදගත් ලක්ෂණය උසනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ කැපිටල් අකුර. මම දාන්න උස කියන්නේ ඉංග්‍රීසියෙන් පුතේ ටෝල් කියලානේ කියන්නේ. ඔන්න මෙන්ඩල්ගේ පරීක්ෂණය මේ දැන් මම ලියන්න යන්නේ රූප වලින් ඇඳපු එක විද්‍යාත්මක ක්‍රමයට ලියන්න යන්නේ. හරිද? උස ගහක් මේ තියෙන්නේ කැපිටල් T. මෙනම් මිටි ගහක් නම් මොකද පාවිච්චි කරන්නේ? උස ගහ කැපිටල් T නම් මිටි ගහ මොන Tද පුතේ? ප්ලේන් T නෙමෙයි. මොන Tද? සිම්පල් T. හරිද? ඔය විදිහට පාවිච්චි කරා. හරිද? දැන් පුතේ මං කියවනේ මේ ගත්ත ගහ නොමුහුන් උස ගහක් කියලා. ඒ කියන්නේ ඔරිජිනල්ම උස ගහක් කියන. එතකොට ඒකට අපි ඩබල් T දානවා. නොමුහුන් උස ගහ ඩබල් T. එහෙනම් නොමුහුන් මිටි ගහ මොකද්ද පුතේ? සිම්පල් T. නොමුහුන් උස ගහ නොමුහුන් මිටි ගහ. හරි. ඔයාලට තේරෙන්නේ නැති නේද? මෙහෙම කියමු. එයා පිටටද පේන්නේ උස ගහක් වගේ. හැබැයි එයාගේ ඇතුලේ තියෙනවා මිටි ජාන. එයා උස ගහ හැබැයි ඇතුලේ මිටි ජාන තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ නිකන් කලවම් වෙච්ච උස ගහක් නොමුහුන් නැති උස ගහක්. කොහොමද නොමුහුන් නැති උස ගහක් ලියන්නේ? වෙන්න. තේරුණාද වැඩේ? නොමුහුන් උස ගහ නොමුහුන් මිටි ගහ ඔරිජිනල්. හරි? මුහුන් උස ගහ. ඉතින් උස ලක්ෂණය තමයි අපි පෙන්නන්නේ. හැබැයි ගේ ඇතුලේ මිටි ලක්ෂණයක් තියෙනවා. නොමුහුන් නැති මුහුන් විච්. එයා ඔරිජිනල් නේ. හරි? එහෙම ලියන්නේ. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැදිනේ වැඩි. ඕක මේ චූටි බබෙට් උනත් තේරෙනවා. හරි. එහෙනම් මෙන්ඩල්ගේ පරීක්ෂණය කරමු. මෙන්න පුතේ නොමුහුන් උස ගහක් තියෙනවා. හරිද? ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ මොන ගහක්ද පුතේ? නොමුහුන් මිටි ගහක්. නොමුහුන් මිටි ගහක්. දැන් මේක ප්‍රජනනය කරනවා. ප්‍රජනනය කරන්නේ කොහොමද? එකින් දෙකට හරිනේ? ඔන්න එක අකුරකින් දෙකට. එකින් ආපහු දෙකට. ඔක තමයි කෙටි ක්‍රමය. හරි. දැන් මෙන්න මෙතන. ඔයාලට පැහැදිලිව පේන්නේ. මෙන්න මෙතන හැදෙන්නේ කවුද? මෙන්න මේ පොයින්ට් එකේ හැදෙන එක්කෙනා. කැපිටල් T ඊට පස්සේ මොකද පුතේ? සිම්පල් T. නේද? තේරුණාද මං කියන එක? කැපිටල් T සිම්පල් T. එහෙනම් මම ලියනවා කැපිටල් T සිම්පල් T. හරි. මෙතන හැදෙන එක්කෙනා කියන්න පුතේ. එයත් කැපිටල් T සිම්පල් T. කැපිටල් T සිම්පල් T. මෙයත් කැපිටල් T සිම්පල් T. මෙයත් කැපිටල් T සිම්පල් T. හරිනේ. ඔන්න පුතේ හැදුනා. දැන් මේ පේරන්ට්ස්ලා පළවෙනි පරම්පරාව.
අවුලන්නේ. හරි. දැන් මේ හැදිච්ච ගස් ටික දෙවෙනි පරම්පරාව F1 පළවෙනි පරම්පරාව මේ දෙමව්පියෝ මේ පළවෙනි පරම්පරාවේ ගස් උසද මිටිද කියලා ඒවට කියන්නේ. බාහිරට පේන්නේ කොහොමද? පිටට පේන්නේ. පිටටද පේන්නේ උසට. නේ? පිටට පේන්නේ උසට කැපිටල් T තියෙනවා. මෙයා පිටටද පේන්නේ උසට ඇතුලෙන් ඇත්තරම අභ්‍යන්තර ලක්ෂණයත් උස. හරි. දැන් මෙයාලා පිටටද පේන්නේ උසටනේ පුතේ. ඔන්න හරි. මෙයාව තිබ්බා. දැන් මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට මතකද? අර අපි ගස් හඳපු එක. මේක තියලා බලන්න. හරි. ඔන්න නුමුහුන් උස ගස් දෙකක් නුමුහුන් මිටි ගස් දෙකක් හැදුණු පරම්පරාව ඔක්කොම උසයි. මාර වැඩේනේ. දැන් මිටි දෙන්නෙක් ඉති උසාය හැදිලානේ. මිටි දෙන්නෙක් ඉති ඔක්කොම උස වෙන්න විදිහක් නැහැ නේ. අඩුම දෙන්නෙක්වත් මිටි වෙන්න එපා නේ. අන්න ඔය ප්‍රශ්නේ තිබ්බනේ අපිට. හැබැයි එහෙම වුන්නේ නැහැ. ඔක්කොම උස. නේ. අන්න පුතේ හේතුව මොකද්ද? එයාලගේ මිටි ලක්ෂණයක් තියෙනවා. හැබැයි තියෙන්නේ කොහොමද? සැඟ වෙලා. ඒක පේනවද පිටතට? නෑ පිටතට පේන්නේ නෑ. ඒක සැඟ වෙලා තියෙන්නේ. දැන් ගස් බැලුවහම ඉතින් ගහේ ඇතුළ බලන්න එක්ස්රේ කරන්න එකක් නෑනේ. ජාන එක්ස්රේ කරා. ඒ හින්දා අපිට පේන්නේ ඔක්කොම ගස් උසයි කියලා. හැබැයි ජාන වලින් ගත්තාම එයාගේ මිටි ලක්ෂණය වෙන්න පුතේ සැඟ වෙලා තියෙනවා. හරි. දැන් මේ දෙන්නක ප්‍රජනනය කරලා බලමු. දැන් හම්බිච්ච පැල දෙකක් ප්‍රජනනය කරලා බලමු. ඔන්න. හරි. දැන් හම්බිච්ච පැල දෙක ප්‍රජනනය කරලා බලමු. හරි. මෙයා මෙයාට එකින් දෙකට. හරි. එන පැල ටික බලන්න පුතේ. පළවෙනි පැලේ මොකද්ද? කැපිටල් T පළවෙනි පැලේ උස එකක්. දෙවෙනි පැලේ කැපිටල් C සිම්පල් T. එයත් පුතේ උස එකක්. අයි කැපිටල් T එකක් තියෙනවනේ උස. ඊළඟට සිම්පල් T කැපිටල් T ඒකත් උස එකක් නේ. අපි කැපිටල් T ඉස්සරවම දාමුකෝ. සාමාන්‍යයෙන් කැපිටල් ලකුණු ඉස්සරවම දාන්නේ ඈ. කැපිටල් C සිම්පල් T. අන්තිම එක නා බලන්න පුතේ. සිම්පල් T. දැම්මට කියන්නේ. මෙයා උසයි මෙයා මිටි. අන්න ආව නේද තුනට එක අනුපාතය. හරි. දැන් ඇත්තට මේ හිටවලා බැලුවොත් ඕක තමයි වෙන්නේ. පළවෙනි පරම්පරාවේ හම්බෙන හැමෝම උස වෙනවා. ඊට පස්සේ ඒ දෙන්නෙක් කරන් ප්‍රජනනය කෙරෙව්වහම දෙවෙනි පරම්පරාව හම්බෙන 3 දෙනෙක් කුස වෙනවා, එක්කෙනෙක් මිටි වෙනවා. ඔන්න ඔහොමයි විද්‍යාත්මකව ලියන්න පුතේ. ඔයාලට තේරෙන්නේ නැතිනේ. ආපහු සාරාංශ කරලා කියනවා නම් මේ නුමුහුන් උස ගහක් කැපිටල් T මේ නුමුහුන් මිටි ගහක්, ඒ කියන්නේ ඔරිජිනල් මිටි ගහක්, ඔරිජිනල් උස ගහක්. ඒ දෙක ප්‍රජනනය කරා. මෙයාගේ මේ කැපිටල් T සිම්පල් T වුණාට මෙයාගේ කැපිටල් T එකක් තියෙන නිසා මෙයා උසට තමයි පේන්නේ. හරි. ඇතුලේ තියෙන ලක්ෂණ අපිට පේන්නේ ජාන. අන්න ඒ දෙන්න ප්‍රජනනය කරාම උසයි ඔරිජිනල් උස එකයි උස දෙකයි. මේ කියන්නේ නුමුහුන් උස එකයි උස දෙකයි මිටි එකයි. ඒ කියන්නේ 3 උස 3යි මිටි එකයි හම්බුණා. දැන් ඔයාලට තේරුණාද මං කියුවද? හරි. එහෙනම් පුතේ ඔක තමයි ප්‍රවේණී මුල් කොටස. මේකෙන් බලමු ඔයාලට හොඳටම තේරුණාද කියලා. මං චූටි ප්‍රශ්නයක් දෙන්නම්. ඒ ප්‍රශ්නේ කරගෙන බලමු. රයිට්. එහෙනම් ලියා ගන්නකො ප්‍රශ්න කිව්වකුරක් දාලා ඊට කලින් මේක ලියාගෙන ඉන්න පුතේ. වීඩියෝ එක නතර කරලා මෙන්න මේක ලියාගෙන ඉන්න. මේක ඇඳගෙන ඉන්න. වීඩියෝ එක නතර කරලා. හරි. ඊට පස්සේ මේ ප්‍රශ්න ලියා ගන්න. හරි. ප්‍රශ්න කියන්න. දිග කුරුළු හොටක් සහ කෙටි කුරුළු හොටක් සහිත එකම විශේෂයේ කුරුල්ලන් වර්ග දෙකක් ඇත. මෙයාලා එකම જાතියක්. හරිද පුතේ? ඒ කියන්නේ ගිරව් කියලා හිතමුකෝ. ගිරව් කියලා එනවා. සමහර අයට දිග හොටක් තියෙයි, සමහර අයට කොට හොටක් තියෙයි. දිග හොටක් සහ කොට හොටක් සහිත එකම විශේෂයේ කුරුල්ලන් වර්ග දෙකක් ඇත. හරිනේ. දිග හොට කැපිටල් L ද කෙටි හොට සිම්පල් L ද වේ. දිග හොට කැපිටල් L දිග හොට කැපිටල් L හරිද? කොට හොට සිම්පල් L ද වේ. තිත. හරිද? නොමුහුන් දිග උසක් දරන කිරිල්ලියක්. නොමුහුන් දිග හොටක් දරන කිරිල්ලියක්. නොමුහුන් දිග හොටක් දරන කිරිල්ලියක්. නොමුහුන් කොට හොටක් දරන කුරුල්ලෙක් සමග අභිජනනය කළ විට F2 පරම්පරාවේ සෑදෙන කුරුල්ලන්
පිළිබඳ කිව හැක්කේ කුමක්ද? F2 පරම්පරාවේ සෑදෙන කුරුල්ලන් ගැන කිව හැක්කේ කුමක්ද? හරි. දැන් ඕක ඔයාලා පේස් කරන්න. වීඩියෝ පේස් කරලා බලන්න හරිද කියලා ඊට පස්සේ. හරි. ඔන්න දැන් මම හදන්න යන්නේ. දැන් කම්මැලිකමට මේ වීඩියෝ එක නතර කරලා හදන්න නැතුව මේ ලබ්බෝ වගේ බලන් ඉන්න එපා. හරිද? මේක කරලා ඊට පස්සේ හරි. හදමු. එහෙනම් ඔන්න නොමුහුන් උස හොටත් දිග හොටත් තියෙන කිරිල්ලියක් එකතු කරනවා කාත් එක්කන පුතේ. නොමුහුන් සිම්පල් L කුරුල්ලෙක් එක්ක. හරි. නොමුහුන් උස නොමුහුන් මිටි. ඔරිජිනල් කියලා මම අර ලේසියට වචනයක් කිව්වේ. අන්නේ. පළවෙනි පරම්පරාව. මෙයාට දානවා P කියලා. පිළිවෙලට වැඩ යන්න ඕනි P parents දෙමාපියෝ. ඊළඟට පළවෙනි පරම්පරාව. එයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට එකකින් දෙකට. හරිනේ. බලන්න පළවෙනි එක හැදෙනවා capital L simple L capital L simple L capital L simple L capital L simple L. හරි. පුතේ පළවෙනි සෙට් එක හැදුණානේ. මෙයාට අපි F1 කියනවා. දැන් ඔයාලගෙන් අහන ප්‍රශ්නේ මේ F1 පරම්පරාව දිග හොටක් තියනයිද කොට හොටක් තියනයිද? දැන් මෙයාලගේ කැපිටල් L එකක් තියෙනවනේ නේ. එහෙනම් මෙයාලා ඔක්කොම දිග හොටක් තියන අය. හැබැයි යාලගේ අභ්‍යන්තරේ ජානයක් තියෙනවා කොට හොටේ ජානයක්. උනට ඒක අදාළ නැහැ අපිට. මෙයාලා ඔක්කොම පේන්නේ දිග හොටක් තියන අය වගේ තමයි පේන්නේ. හරි. දැන් ඊට පස්සේ මේ දෙන්නෙක්ව ප්‍රජනනය කරනවා. මෙයයි ප්‍රජනනය කරනවා. හරි. මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට. හරි. හැදෙන අය කොහොමද? capital L capital L. හරි. capital L simple L. හරි. ආපහු capital L simple L අන්තිම එක නා simple L simple L. හරි. මේ විදිහට හතර දිනක් හැදෙනවන්න මම වෙන් කරනවා. හරි. කියන්න බලන්න පුතේ හොට අනුපාතය දිග හොටක් තියෙන තුනක් ඉන්නවා. කොට හොටක් තියෙන අය දෙනෙක් දින්නේ එක්කෙනයි. 3 1 අනුපාතයට හරි. ඔයාලෝක හරියටම හැදුවද? මෙයාලට කියනවා පුතේ F2. හරි. parents දෙමව්පියෝ පළවෙනි පරම්පරාව මේ දෙවෙනි පරම්පරාව මුණුබුරු ඔයාලා වගේ හරියට රයිට් ඔක හරියට කරපුවා හරියට දාගන්න අපි ප්‍රවේණි විද්‍යාව දෙක කොටසෙන් හම්බෙමු එහෙනම් මම හිතනවා තේරුණා ඇති කියලා ප්‍රශ්නයක් දෙන්නම් මේ ප්‍රශ්න කරලා මට WhatsApp එකෙන් දාන්න රයිට් මේක වෙනස් ප්‍රශ්නයක් රයිට් ප්‍රශ්නේ තමයි පුතේ මෙන්න මෙහෙම මේක මේ නිල වශයෙන් අහන ප්‍රශ්නයක් නේ මගේ හිතට ආපු එකක් දෙන්නේ මහතහවුත් ඉන්නවා ගෙට්ටුහවුත් ඉන්නවා හරිද මහතහව කැපිටල් B කෙට්ටුහව සිම්පල් B හරිද මෙන්න මෙහෙම හාවෙක් ඉන්නවා මහත හැබැයි කෙට්ටු ජාන තියෙන හරි ඒ කියන්නේ මුහුම් මහතෙකින් තව කෙනෙක් ඉන්නවා මෙහෙම නුමුහුම් මහත එක්කෙනෙක් මුම් මහත එක්කෙනයි නුමුහුම් මහත එක්කෙනයි ඉන්නවා නුමුහුම් කෙට්ටු එක්කෙනා සෝරි මහතාවයි කෙට්ටුවවයි ඉන්නවා මෙහෙම හරි මං අහන ප්‍රශ්නේ තමයි පුතේ මේ දෙන්න පේරන්ට්ස් ලානේ ප්‍රජනනය කරාම හැදෙනවනේ F2 කියලා පරම්පරාව හරි F2 පරම්පරාව මොන වගේද කියලා හරි මේකට සටහන ඇඳලා දාන්න WhatsApp එකට අපි ලබන සතියේ කතා කරමු ලබන සතියේ නෙමෙයි තව දවස් දෙක තුනකින් මම වීඩියෝ එකක් දාන්නම් මේ ඊළඟ ඔයාලගේ උත්තර හරිද මොනවද කියලා සාකච්ඡා කරලා බලමු. ඒ කියලා මේ හැදෙන F2 පරම්පරාවේ ගතිත් ඕනේ. හැදෙනවනේ සත්තු හතරක්. මෙයා මහතද මෙයා කෙට්ටුද මහතද කෙට්ටුද මොකක්ද අනුපාතය ඒ විදිහට ඕනිය. හරි. දැන් වීඩියෝ එකක් දාන්න පරක්කු වුණ එකට ඔයාලා බයිනවා ඇතේ. ඒකට එක හේතුවක් මාත් පාඩම් කරන ඔයාලා වගේම පුතේ මේ එක්සෑම් එකක් තිබ්බා. අමාරුයි. ඒකට ගොඩක් මහන්සි වෙලා හිටියේ. ඒක තමයි පළවෙනි හේතුව. ඔව් ඉතින් දෙවෙනි හේතුව නෑ ඒක තමයි හේතුව. හරි. මෙතනින් දාන්න දිගටම වීඩියෝස් බලලා ජොයින් වෙලා වැඩේ කරගෙන යන්න. හරි සතුටින් විද්‍යාව ඉගෙන ගන්න. හැබැයි හරියට විද්‍යාව ඉගෙන ගන්න. මේ ටික ඉවර වෙලා පාස් පේපර්ස් සහ පේපර්ස් එක අනුමාන ප්‍රශ්න ගොඩාක් ඔයාලට කරලා ඔයාලා ප්‍රවේණියට වැඩෝ කරනවා. අනිවාර්යෙන් මේක මගේ පොරොන්දුවක්. හැබැයි හරියටම මගේ පාඩම් ටික අල්ලගෙන මං කියන වැඩ ටික කරගෙන ගියොත්. හරි. දැන් අද දුන්න ටිකත් පාඩම් කරන්න. මේ රයිට්. එහෙනම් පුතේ ජය වේවා.